එතකොට අපි පරිගණක ක්‍රමලේඛනය ගැන කතා කරපුවම අපි ඉස්සල්ලාම බලමු මෘදුකාංගයක්. දැන් මේ ක්‍රමලේඛනය කරන්නේ සොෆ්ට්වෙයාර් එකක් හදන්නනේ. ඉතින් අපි ඉස්සල්ලාම බලමු මෘදුකාංගයක් කියලා කියන්නේ මොකක්ද කියලා. අපි දැන් මෙහෙයුම් පද්ධති පාඩමෙත් ඕගොල්ලෝ මේ මෘදුකාංග ගැන ගොඩක් කතා කරා. එතකොට සාමාන්‍ය අපි මෘදුකාංගයක් කියලා කියන්නේ පරිගණකයට යම් නිශ්චිත කාර්යයක් කරගන්න දෙන උපදෙස් මාලාවකට අපි කියනවා සොෆ්ට්වෙයාර් එකක් කියලා. යම් නිශ්චිත කාර්යයක් කරගන්න පරිගණකයට දෙන උපදෙස් මාලාවකට අපි කියනවා set of instruction උපදෙස් මාලාවක්. අපි කියනවා මෘදුකාංගයක් කියලා. ඉතින් ළමයි මේ පරිගණකයට කියලා යම්කිසි වැඩක් කරගන්නයි අපි මේ උත්සාහ දරන්නේ. හරි? ඒ කියන්නේ යම්කිසි වැඩක් කරගන්න යම්කිසි කාර්යයක් කරගන්න කම්පියුටර් උපදෙස් දෙනවා. ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා. අන්න ඒකට අපි කියනවා මොකක් කියලාද? ප්‍රෝග්‍රෑම් එකක් කියලා. එහෙනම් දැන් අපි මේ කතා කරන ප්‍රෝග්‍රෑම් එක ගොඩනගන්න එකපාර බෑ. දැන් කෙනෙකුට මොකක් හරි දෙයක් හදන්න උනා කියලා එකපාරට හදන්න බෑනේ. ඒ සඳහා යම්කිසි සැලැස්මක් තියෙන්න ඕන. එහෙනම් අපි ප්‍රෝග්‍රෑමින් එකක් කරන්න කලින් ඒ සඳහා අපි ගාව තියෙන්න ඕන යම්කිසි ආකාරයක ප්ලෑන් එකක්, සැලසුමක්. එහෙනම් අපි කම්පියුටර් සිස්ටම් එකක එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එකකත් ප්‍රෝග්‍රෑම් එක ලියන්න කලින් අපි ගාව සැලැස්මක් තියෙන්න ඕන කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක අපි ගොඩනගන්නේ කියලා. එහෙනම් අපි ඊටාම ප්‍රබල වචනයක් තියෙනවා මේ කම්පියුටර් IT වලදී පාවිච්චි කරන ඇල්ගොරිතම් කියලා. ඇල්ගොරිතම් එකක්. එහෙනම් අපි කතා කරනවා මේ ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ මොකද්ද කියලා ඉස්සලාම් පාඩම ආරම්භයේදීම. ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ මොකද්ද? දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එකක් හදන්නේ මොකටද? මොකක් හරි ගැටලුවකට විසඳුමක් හොයන්න. නේද? පරිගණකේ භාවිතා කරලා යම්කිසි ගැටලුවකට විසඳුමක් හොයන්න තමයි ඒ කියන්නේ ඒක නැවත නැවත වෙනවා නම් අපිට ඒ සඳහා මේ ප්‍රෝග්‍රෑම් එක භාවිතා කරන්න පුළුවන්. එහෙනම් පරිගණකයට යම්කිසි කාර්යයක් කරන්න දෙන උපදෙස් මාලාවක්නේ මෘදුකාංගයක් කියන්නේ. එහෙනම් එතෙන්ද අපි ඇල්ගොරිතම් කියන වචනේත් හොඳට මත තියාගන්න මේක අහලා ඇති ඔලෙවල් IT කරපු ළමයි අහලා ඇති. මොකද මේක සාමාන්‍ය පෙළ IT වලටත් තියෙනවා. හැබැයි අපි මෙතනදී කතා කරන ගැටලු සහ භාවිතා කරන ක්‍රම ගොඩක් ඩීප් එකට කතා කරනවා මේ උසස් පෙළ IT වලදී මේ ප්‍රෝග්‍රෑමින් වලදී. මොකද ඔයාලගේ පේපර් බලන්න වැඩිපුරම ප්‍රශ්න මේ පාඩම විභාගෙට. ඒතර ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන ඇල්ගොරිතම්ස් කියලා. මේ ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ නිර්වචනය. හොඳට මතක තියාගන්න. මෙන්න මෙහෙම අපිට ඩිෆයින් නිර්වචනය කරන්න පුළුවන් ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. අපි නිර්වචන දෙකක් මම දෙනවා ඔයාලට. එකක් තමයි යම්කිසි ගැටලුවක් විසඳන ක්‍රමවේදය. යම්කිසි ගැටලුවක් විසඳන ක්‍රමවේදයටත් අපි කියනවා ඇල්ගොරිතම් එකක් කියලා. ක්‍රමවේදය. එහෙම නැත්නම් මේක තවදුරටත් ටිකක් අපිට තව විග්‍රහ කළා කියාගේ මෙහෙම. යම්කිසි ගැටලුවක් විසඳීමට අදාළ පියවර අනුපිළිවෙලින් ලියා දැක්වීම. නැත්නම් අනුපිළිවෙලින් දැක්වීම. අපි මේකට කියනවා මේ නිර්වචන දෙක මත තියාගන්න. සමහරවිට මේ පල්ලෙහා නිර්වචනේ ටික විස්තර තියෙනවනේ. යම්කිසි ගැටලුවක් විසඳීමට අදාළ පියවර අනුපිළිවෙලින් දැක්වීමට අපි කියනවා ඇල්ගොරිතම් එකක් කියලා. හරි? ඇල්ගොරිතම්. දැන් ඔයගෙන් කොහේ හරි යන්න පාර අහනවා. ඒතර ඔයා කියනවා මෙතන ගිහින් මේ හන්දියෙන් හැරිලා මේ කිලෝමීටර් 5ක් මේ පැත්තට ගිහින් ඊට පස්සේ අන්න එතනින් හම්බ වෙනවා මෙතන මේ ගහක් අන්නේ එහෙම කියනවනේ විස්තර කියනවනේ. අන්න ඒ වා දෙන විසඳුම නේද? ඒ වගේ ඕනම ගැටලුවකට දැන් තේකක් හදාගන්නේ කොහොමද කිව්වොත් වතුරුණු කරන්න ඊට පස්සේ ඒකට තේ කොළ දාන්න ඊට පස්සේ සීනි දාන්න ඒ විදිහට ඔයාලට කී හැකි ක්‍රමවේදය. ඇඳුමක් මහන්නේ ඇඳුමක් හදාගන්න කොහොමද කිව්වොත් කියන්නේ රෙදි මෙහෙම මෙෂර්මන්ට් ගන්න ඊට පස්සේ මෙහෙම රෙදි කපන්න අන්න ඒ වගේ ගැටලු වලට විසඳුම තියෙනවා. හරි? එතකොට මේ සරල උදාහරණ මම ගන්නෙ. එතකොට අන්න ඒ වගේ පියවර අනුපිළිවෙල සමහරවිට වැදගත් වෙනවා. නේද? රෙදි කපලා මෙෂර්මන්ට් එක අරන් වැඩක් නැහැ නේ. ඉතින් මේ වගේ අපි ඇල්ගොරිතම් එකක් කියලා කියන මෙන්න මේ වගේ යම්කිසි ගැටලුවක් විසඳන ක්‍රමවේදයකට අපි කියනවා ඇල්ගොරිතම් එකක් කියලා. ඒතරගේ පියවර අදාළ විදිහට අනුපිළිවෙලින් තිබීම වැදගත් වෙනවා. හරි.
එතකොට ළමයි මේ අපි මේ ඇල්ගොරිතමයක් කරහා කරන්න එතරම් ගැටලුව ඉස්ලාම් විශ්ලේෂණය කරගන්න ඕනේ. මේ ගැටලුව කොහොමද ඇල්ගොරිතමයක් ගොඩනගන්න කලින් අපි කිසියම් ගැටලුවක් විසඳන ක්‍රමවේදයනේ. එතකොට මේ ඇල්ගොරිතමයටත් එන්න කලින් අපි දැන් මේ ඇල්ගොරිතමයත් එක්කලම මේ ගැටලුව විශ්ලේෂණය කිරීම පිළිබඳවත් අපි පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන. කොහොමද ඇල්ගොරිතමයක් සංවර්ධනය කරන්නේ ගැටලුවක් විශ්ලේෂණය කරන්න එපා. එහෙනම් අපි මෙතනත් ඒකම ලියා ගන්නවා ගැටලුව විශ්ලේෂණය. මම හිමින් ඕගොල්ලන්ට කියන්නේ මොකද මූලික සංකල්ප ටික ඔළුවට දාගන්න. ගැටලුව විශ්ලේෂණය. ගැටලුවක් විශ්ලේෂණය කරද්දී අපි ඉස්සල්ලාම ඒ ගැටලුවට අදාළව ආදාන සැකසුම ප්‍රතිදානය මොනවද විචල්යන් මොනවද? හරි අන්න ඒක අපි ඉස්සල්ලාම බලන්න ඕනේ. ගැටලුවට අපි මොනවද ආදාන බලාපොරොත්තු වෙන්නේ මොනවද ඒ ගැටලුවේදී? ප්‍රතිදාන බලාපොරොත්තු වෙන්නේ මොනවද? අන්න ඒ ටික ඉස්සල්ලාම බලාපොරොත්තු වෙන විශ්ලේෂණයේ අර්ථය. ආදාන ප්‍රතිදාන ඒ වගේම ළමයි දැන් විචල්්‍ය පැරාමීටර්ස් කියලා අපි කියන්නේ දැන් විචල්්‍ය. ඒ කියන්නේ ඒ සඳහා අපි කියමු විචල්්‍ය වේරියබල්ස් කියලා කියන ප්‍රෝග්‍රෑමින් වලදී අපි ඉස්සර කතා කරනවා. විචල්්‍ය මොනවාද? ආදී වශයෙන් අපි ඉස්ලාම් බලනවා ගැටලුවට අදාළව විචල්්‍යයන් කීයක් ඕනද විචල්්‍යයන් මොනවද විචල්්‍ය කියලා අපි ඉස්සලා අඳුර ගන්න ඕනේ. ඒ අදාළ ගැටලුවට අදාළව. දැන් අපි සරල උදාහරණයක් ගමුකෝ. වෘත්තයක අරය දුන්නාම වර්ගඵලය ප්‍රතිදානය කරන්න ඕන. එහෙනම් මොනවද අපිට ඕන විචල්්‍ය? අරය කියලා විචල්්‍යයක් ඕන නේද? ඊට පස්සේ ඒ අරයාගේ තැම්පත් අරගෙන ඊට පස්සේ 5 වලාගේ ගන්න ඕන 722. ඒක නම් අපි ප්‍රෝග්‍රෑම් එකේ දෙනවා. හරි. ඊට පස්සේ ඒකේ ප්‍රතිදානය වර්ගඵලයේ ඒරියා එකනේ. එහෙනම් අපි A කියලා විචල්යක් ගන්නවා වර්ගඵලයට නේද ඒරියා කියලා. අන්න ඒ වගේ අපිට විචල්ය එතකොට අතන විචල්ය අවම වශයෙන් තුනක්වත් එපේ. අන්න ඒ වගේ. අපි ගමු ඍජු කෝණාංශයක දිග පළල දුන්නාම වර්ගඵලය. අන්න දිගට එක විචල්යක් ඕන, පළලට එක විචල්යක් ඕන, වර්ගඵලයට තව විචල්යක් ඕන. අන්න අපි මොනවද විචල්ය මොනවද ආදාන අන්න එහෙම තීරණය කරගන්න ඕන. දැන් මේක මෙහෙම කිව්වට ඔයගොල්ලන්ට මේක ක්‍රම ලේඛනය කරද්දී තේරෙනවා. ආදාන ප්‍රතිදාන මොනවද කියලා තීරණය කරා. ඊට පස්සේ තමයි අපි ඒකට දාලා ඇල්ගොරිතම් එක සංවර්ධනය කරන්නේ. අපි උඩ කිව්වේ ඇල්ගොරිතමය සංවර්ධනය. ගැටලු විශ්ලේෂණය යටතේ තමයි ආදාන සැකසුම් ප්‍රතිදානය එන්නේ. ඊට පස්සේ ඇල්ගොරිතමය සංවර්ධනය කරනවා. ඊට පස්සේ ළමයි ඒකට අදාළව අපි ප්‍රෝග්‍රෑම් එක, ඒ කියන්නේ පරිගණක තෝරාගත්ත පරිගණක භාෂාවකින් අපි ඒක ක්‍රම ලේඛනය කරනවා. ඒ කියන්නේ මොකක් හරි පරිගණක ක්‍රම ලේඛන භාෂාවක් පාවිච්චි කරලා අපි ඒක සංවර්ධනය කරනවා. ඒකට අපි කියන ක්‍රම ලේඛනය කරනවා කියලා. ඔයගොල්ලෝ පද්ධති පාඩම ඉගෙන ගත්තානේ. පද්ධති විශ්ලේෂණය, පද්ධති සංවර්ධනය, පද්ධති පද්ධති සංවර්ධනයේදී තමයි ක්‍රම ලේඛනය කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇතිනේ තෝරාගත්ත පරිගණක ක්‍රම ලේඛන භාෂාවක් භාවිතා කරලා අපි ඒක ක්‍රම ලේඛනය කරනවා කිව්ව නේද? ඊට පස්සේ ක්‍රම ලේඛනය කරලා අන්න ඒ වගේ මෙතනදිත් අපි ඒක රන් කරලා බලනවා. ඒ කියන්නේ පරීක්ෂාවක් කරනවා මෙතනදී. ඊට පස්සේ අදාළ අපේ ප්‍රතිදාන එනවනම් අන්න අපිට අපේ ක්‍රම ලේඛනය සාර්ථකයි. ඒතර මෙතනත් ඒ විදිහටම අර පද්ධතිය වගේම තමයි. පද්ධතියක් කියලා කියන්නේ මේ වගේ එක ඇල්ගොරිතමයක් නෙවෙයි සමහර ඇල්ගොරිතම ගණනාවක් එකතුවක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒකට ඩේටාබේස් එකක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකට වෙබ් අන්තර්ජාලයට සම්බන්ධ වෙන වෙබ් අතුරු මුහුණත් සම්බන්ධ වෙන්න පුළුවන්. තව සිකියුරිටි සිස්ටම් ගොඩක් ඒවා සම්බන්ධ වෙන්න පුළුවන්. හાર્ඩ්වෙයාර් නේද? ඒ වගේ ගොඩක් එකතුවක් තමයි පද්ධතියක් කියලා කියන්නේ. ඒතර පද්ධතියක ප්‍රධානම දේ තමයි ක්‍රම ලේඛනය ප්‍රෝග්‍රෑම්ස්. අන්නේ ප්‍රෝග්‍රෑම්ස් කොටස තමයි දැන් මේ අපි අද දිනේ මුල පුරන්නේ ආරම්භයක් වශයෙන්. හරි. එහෙනම් මෙන්න මේ ටික දැන් අපි මේ වෙද්දි කතා කරලා තියෙනවා ගැටලුවක් විශ්ලේෂණයේදී ආදාන සැකසුම් ප්‍රදාන විචල්්‍ය ටික හඳුනා ගන්න ඕනේ. ඇල්ගොරිතම් ඊට පස්සේ අපි ඇල්ගොරිතම් සංවර්ධනය කරනවා. ඊට පස්සේ තමයි ක්‍රම ලේඛනය කරන්නේ. මේක සංකල්පීය වශයෙන් මෙතනදි වෙන එක අපි ෆිසිකලි භෞතික වශයෙන් මෙතනදී තෝරාගත්ත පරිගණක භාෂාවකින් ක්‍රම ලේඛනය කරනවා. ඒතර සුදුසු පරිගණක භාෂාවකුත් අපි කලින් තීරණය කරලා තියෙන්න ඕන මේ පද්ධතිය සඳහා අපි මොකෙන්ද ප්‍රෝග්‍රෑමින් ලියන්නේ Java වලින්ද C++ වලින්ද C වලින්ද PHP වලින්ද .NET වලින්ද අපි කලින් තීරණය කරලා තියෙන්න ඕන. හරි. දැන් අපි දැන් ඒ ටික කතා කරානේ. හරි. ටියුට් එකේ මේ විස්තර ඔක්කොම දෙනවා. ඒ නිසා ලොකුවට මේවා අපි ලියන්න මම ඔයගොල්ලෝ මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. මූලික ඩ්‍රාෆ්ට් කරගත්තාම ඇති ඔයගොල්ලන්ගේ. ඔයගොල්ලන්ගේ මේ පාඩමේ තියරි දැනුම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇත්තටම. තියරි නෙවෙයි. ඔයගොල්ලන්ගේ මේ පාඩමේ ඇත්තටම බලාපොරොත්තු වෙන එකම දෙයයි. ඒ තමයි දාලා ගැටලු වලට විසඳුම් හෙවීමේ හැකියාව පරීක්ෂා කරන්න. වෙන නැතුව පාඩම් කරලා මොකුත් මේ පාඩමේ එහෙම හරියන්නේ නැහැ. ඒ නිසා තමයි ඉතිහාසයේ පුරාම අපි ළමයින්ට මේ පාඩම් පුරාවට පුරුදු කරේ ඒ හරහා. ඉතින් ළමයි සාර්ථක විභාගෙට අපේ ළමයි ලකුණු ගන්නවා. අනිත් ළමයි අමාරුයි කියද්දී
අපේ අය තමයි අපේ අය ළමයි මේකෙන් ලස්සනට ස්කෝර් කරනවා. ඉතින් ඒ අපි අර ගැටලු අනුසාරයෙන්ම මේ පාඩම ගන්නන නිසා. ඉතින් හරි හරි ළමයි දැන් අපි කතා කරමින් ඉන්නේ මේ ඇල්ගොරිතමයක්නේ. එතකොට දැන් මේ ඇල්ගොරිතමය සංවර්ධනය කරන්න අපි ඇල්ගොරිතමයක් දක්වන්න ප්‍රධාන ක්‍රමවේද දෙකක් භාවිතා කරනවා. මේ ඇල්ගොරිතමයක් නිරූපණය කරන්න අපි ප්‍රධාන ක්‍රමවේද දෙකක් භාවිතා කරනවා. අපි ඇල්ගොරිතමයක් රූපයෙන් ඉදිරිපත් කරනවා ග්‍රැෆිකලි රෙප්‍රසන්ට් කරනවා නම් අපි ඒකට කියනවා ගැලීම් සටහන කියලා. ගැලීම් සටහන කියලා. හරිද? ෆ්ලෝ chart. අහලත් ඇති නේද? ඉස්සලාම මේක ඉගෙන ගන්න ළමයිට මේක අලුත් වචනයක් වුණාට හුඟක් වෙලාවට සමහර අයට මේක හුරු පුරුදු වචනයක්. ගැලීම් ෆ්ලෝ chart එකක් කියලා කියන්නේ මොකද්ද කියන එක මේ වෙදි දන්නවා. ගැලීම් සටහනක්. මේවා නැති පේපර්ස් එහෙම හොයන්නවත් බෑ. මේ ෆ්ලෝ chart එක අනිවාර්යයෙන්ම ඕනම පේපර් එකක එනවමයි. මේ උසස් පෙළ විභාගෙට අනිවාර්යයෙන් ඔයාලට ෆ්ලෝ chart එකක් අඳින්න එනවමයි. හරි? ලකුණු රචනා ප්‍රශ්නයට මේකේ ලකුණු 15ක් හම්බ වෙනවා. ඒකෙන් භාගයක් මෙන්නේ ෆ්ලෝ chart එක අඳිනවට. එහෙනම් අනිවාර්යෙන් ගැලීම් සටහන ඇඳීම කියන එක කොච්චර වැදගත්ද? ඒ වගේම MCQ වලත් ෆ්ලෝ chart දීලා ඒ අවුට්පුට් ලියන්න ඒක වැරදි තැන් හොයන්න වගේ අන්න ඒවත් එනවා. ඒතර ගැලීම් සටහනක් කියලා කියන්නේ ඇල්ගොරිතමයක් රූපිකව ග්‍රැෆිකලි නැත්නම් රූපිකව නිරූපණය කිරීමක්. අපි කියනවා මෙහෙම ගැලීම් සටහනක් යනු ඇල්ගොරිතමයක් රූපිකව නම් රූපයෙන් නිරූපණය කිරීමකි. හරි? එහෙනම් ගැලීම් සටහන කියලා මොකක්ද කියන්නේ මොකක්ද? ඇල්ගොරිතමයක් රූපිකව නිරූපණය කිරීමක්. ඇල්ගොරිතමයක් රූපිකව නිරූපණය කිරීමක්. හරි? ඇල්ගොරිතමයක් රූපිකව නිරූපණය කිරීමකට අපි කියනවා ගැලීම් සටහනක් කියලා. ඊගාවට අපි තව ක්‍රම දෙකක් තියෙනවා කිව්වනේ. අනිත් එක තමයි අනිත් ක්‍රමය තමයි ව්‍යාජකේතය. හරිද? මේකෙදි කරන්නේ වචනයෙන් කියන එක. දැන් අපි කලින් කිව්වේ රූපයෙන් ඉදිරිපත් කරන එකනේ. now අපි අනිත් එකට කියනවා ව්‍යාජකේතය. සූඩෝ කෝඩ් කියලා කියනවා. දන්නව ඔයාලා? මේකෙදි අපි වචන එහෙම නැත්නම් සාමාන්‍ය වාක්‍ය වලින් කියන එකට කියනවා ඇල්ගොරිතමයක් හරි ව්‍යාජකේතයක් කියලා කියන්නේ ඇල්ගොරිතමයක් වචනෙන් ඉදිරිපත් කිරීම. පැහැදිලිද? සූඩෝ කෝඩ්. ඒ කියන්නේ අපි textual representations of algorithm. මේකට අපි කියනවා graphical representation of an algorithm. හරි. එහෙනම් ඔන්න ඇල්ගොරිතම් එකක් දක්වන්න පුළුවන් ක්‍රම දෙකයි. ගැලීම් සටහන ව්‍යාජකේතය. හරිද? ගැලීම් සටහන සහ ව්‍යාජකේතය. පැහැදිලිද? හරි. මම ගොඩක් වේගෙන් කියන්නේ හරිම සරලව කියාගෙන යන්න ඕගොල්ලන්ට. මොකද මේක තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ. හරි හැමෝටම පැහැදිලි ඇති. අපි දැන් කතා කරමු බලන්න මේ දෙක සමාන්තරව මේ දෙක කතා කරගෙන යන ඉස්සරහට ගැලීම් සටහන සහ ව්‍යාජකේත පිළිබඳව සමාන්තරව කතා කරගෙන යන්න මේ දෙකම. අපි ඊගාවට මේ ෆ්ලෝ chart එකක් ප්‍රධාන සංකේත ටිකයි අඳුරගන්න යන්නේ. හරි? ගැලීම් සටහනක ප්‍රධාන සංකේත ටිකයි අපි අඳුරගන්න යන්නේ. අපිට ප්‍රධානම සංකේත ගොඩක් තියෙනවා. මූලිකම සංකේත ටික පමණයි ඔයගොල්ලෝ දැනට භාවිතා කරන්න ඕන. හරි. එහෙනම් අපි බලමු මෙතනදී මම මූලික සංකේත ටිකත් හඳුනගෙන යනවා. ඔයගොල්ලෝ මේ ටික ලියාගෙන මෙහෙම ඇල්ගොරිතම් එකක් දක්වන්න පුළුවන් ආකාර දෙකයි. එක ගැලීම් සටහන දෙක ව්‍යාජකේත. ඒතර ගැලීම් සටහන කියලා කියන්නේ ඇල්ගොරිතමයක් රූපයක නිරූපණය කිරීමක්. ව්‍යාජකේතයක් කියලා කියන්නේ ඇල්ගොරිතමයක් වචනෙන් ඉදිරිපත් කිරීමක්. මේ ව්‍යාජකේතයේ තියෙන වැදගත්කම සහ ඇල්ගොරිතම් මේ ෆ්ලෝ chart එකේ තියෙන වැදගත්කමත් පොඩ්ඩක් මේ එක්කලම කතා කරන්න ළමයි.
දැන් රූපයකින් නැත්නම් මේ ඩයග්‍රෑම් එකකින් යමක් කියද්දී ඔයගොල්ලන්ට වඩාත් පහසුවෙන් ඕනෑම කෙනෙකුට තේරුම් ගන්නත් පුළුවන්. වැඩි වෙලාවක් යන්නේ නැතුව තේරුම් ගන්නත් පුළුවන්. ඒකෙන් දත්ත ගලන ආකාරය data flow එකත් හොඳට පේනවා. ඉතින් ඒක ගොඩක් වැදගත් යම් කිසි කෙනෙකුට කියලා දෙන්න සමහරට සිස්ටම් ප්‍රෝග්‍රෑමින් ගැන දන්නේ නැතු කෙනෙකුට හරි සිස්ටම් එකේ වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනෙකුට හරි ඒ සිස්ටම් එකේ වෙන්නේ මොකද්ද කියලා දෙන්න ෆ්ලෝ චාර්ට් එක ගොඩක් වැදගත් වෙනවා. දැන් ව්‍යාජකයේදී තියෙන වැදගත්කම තමයි දැන් අපි හැමෝටම හැම පරිගණක භාෂාවක් උඹ හැ. හරි. දැන් කෙනෙකුට සමහරට Java දන්න කෙනා C එහෙම නැත්නම් Python දන්නේ නැහැ. සමහර Python දන්න කෙනා .NET PHP දන්නේ නැහැ. PHP දන්න කෙනා Python උයි Java දෙකම නොදන්නත් පුළුවන්. ඒතර අර එක් පරිගණක භාෂාවට වෙනස්ම වෙන්න පුළුවන් සමහරලාවට. නේද? Java දැනගන්න තව ගොඩක් ඇත්තට මේ කියලා main method ඒව මේ ඔක්කොම දැනගන්න එපා. Java දන්නේ නැතුව දැන් අපි Python විතරක් දන්න කෙනෙක් සමහර Java program එක ලියා ගන්න බෑ යාට. කියන්නේ එකපාරට තේරුම් ගන්න බෑ. අන්න ඒ වගේ තියෙනවනේ. එතකොට දැන් අපි කතා කරද්දී සාමාන්‍යයෙන් කිව්වොත් දැන් කිසියම් භාෂාවකින් කතා කරන කෙනෙක් කිව්වොත් දැන් රුසියන් භාෂාවෙන් කතා කරන කෙනෙක් ඒක හැමෝටම බෑනේ. හැබැයි ඉංග්‍රීසි සාමාන්‍යයෙන් පොදුවේ කිව්වොත් සාමාන්‍ය ඕනම ලෝකේ ඕනම පැතික ඉන්න කෙනෙකුට ඉංග්‍රීසි පුළුවන්. අන්න ඒ වගේ පොදු එකක් තමයි මෙතන. දැන් ව්‍යාජකීයත කියන එක සාමාන්‍ය සරල භාෂාවේ. එතකොට ඒක දිහා බලාගෙන Java දන්න කෙනාට Java වලට කන්වර්ට් කරගන්න පුළුවන්. Python දන්න කෙනාට Python වලට කන්වර්ට් කරගන්න පුළුවන්. .NET දන්න කෙනාට .NET වලට කන්වර්ට් කරගන්න පුළුවන්. ඒ නිසා මේක සරල ඉංග්‍රීසියෙන් තමයි ව්‍යාජකීයත ඉදිරිපත් කරන්නේ. අන්න එකයි එතන තියෙන වැදගත්කම. ඒ කියන්නේ තමන්ගේ පරිගණක භාෂාවට කන්වර්ට් කරගන්න පුළුවන්. මේක පොදු එකක්. කොමන් එක තමයි සූඩෝ කෝඩ් එකේ තියෙන්නේ. හරි. එතකොට අපි ගැලීම් සටහනක ගත්තාම ගැලීම් සටහනක මෙන්න මේ මූලික සංකේත වලින් සමන්විත වෙනවා. අපි ආරම්භය සහ අවසානය දක්වන්න ගැලීම් සටහනක මෙන්න මේ සංකේතය තමයි භාවිතා කරන්නේ. rounded rectangle shape එක. මේ මුළු රවුම් වෙලා තියෙනවට පේනවා ඍජු කෝණාශ්‍රයක්ම නෙවෙයි තියෙන්නේ. මේකේ මුළු රවුම් වෙලා. එහෙනම් start එකයි end එකයි. ආරම්භය සහ අවසානය දක්වනවා මෙන්න මේ සංකේතයෙන්. start එකයි end එකයි. start end big එන්න stop කියලා සමහර ලියනවා. ඒ ප්‍රශ්න නැහැ. මෙන්න මේ සංකේතයෙන් අපි එහෙම දක්වනවා. ඊට පස්සේ ආදාන සහ ප්‍රතිදාන මෙතන නම් සහැඩේ නැහැ. අපි අංගනකට හරි. මේ බලන්නකෝ මම මෙතන එන්නම්. start එකයි end එකයි අපි දක්වනවා මෙන්න මේ හැඩයෙන්. ඔයගොල්ලන්ට මම කිව්වේ මෙන්න මේ හැඩයෙන් අපිට start එකයි end එකයි දක්වන්න පුළුවන්. ඊට පස්සේ ආදාන සහ ප්‍රතිදාන මෙන්න මේ හැඩයෙන් දක්වන්න ළමයි ආදාන සහ ප්‍රතිදාන මෙන්න මේ හැඩයෙන් ඊගාවට ප්‍රොසෙස් දක්වන්නේ ක්‍රියාවලි නැත්නම් ක්‍රියායන අපි දක්වන්න මෙන්න මේ හැඩයෙන් ඍජු කෝණාශ්‍රය ගොඩක් වැදගත් සංකේතයක්. ඊට පස්සේ මෙන්න මේ සංකේතයෙන් දක්වන තීරණ ඩිසිෂන්. තීරණ දක්වන මෙන්න මේ සංකේතයෙන් ඩිසිෂන්. ඊගාවට දැන් අපි ඇඳගෙන යද්දි සමහරවිට ගැලීම් සටහන ඊට මදි වෙන්න පුළුවන්. අපි කනෙක්ටර්ස් කියලා කියනවා. ඊට මදි වුණා මේකක් දාලා ආයෙ මෙතන ඉඳන් කනෙක්ටර් එකක් දාලා පටන් ගන්න පුළුවන්. ඊට වැඩි ඕන වෙන්නේ නැහැ අපිට මේක එච්චර. සමහර අවස්ථාවල ඕන වෙනවා කනෙක්ටර් සම්බන්ධක. ඊට පස්සේ දත්ත ගලන දිශාව අපි කියන්නේ data flow එක කියන්නේ ගැලීම් දිශාව flow direction එක දක්වන්න මේ වගේ ඊතල භාවිත කරනවා. ඔන්න ඔය සංකේත පමණක් හොඳටම ප්‍රමාණවත් ඕගොල්ලන්ට මේ ගැලීම් සටහනේ ඇත්තට මේ ටික තමයි ප්‍රධාන ඒරිය දැනගත්තාම ඇති. එහෙනම් ගැලීම් සටහනක මූලික සංකේත අපි මේ ටික ලියා ගමු. ගැලීම් සටහනක මූලික සංකේත ගැලීම් සටහනක ගැලීම් සටහනක මූලික සංකේත. ඒතර අපි මෙන්න මේ සංකේතය භාවිතා කරනවා. අපි කිව්වා ඉස්සලා ආරම්භය සහ අවසානයට. ආරම්භය අවසානය. හරි ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි. මේකෙන්. අපි මේක භාවිතා කරනවා ආදාන ප්‍රතිදාන. ඉන්පුට් අවුට්පුට්. ඉන්පුට් වලට හෝ අවුට්පුට් වලට. හරි. මෙන්න මේ සංකේතය භාවිතා කරන ළමයි
ක්‍රියායන process ක්‍රියාවලි process සඳහා අපි මෙන්න මේ සංකේතය භාවිතා කරනවා. මෙන්න මේ සංකේතය භාවිතා කරනවා දැන් අපි තීරණ ගන්න වෙනවා සමහරවිට පාස් ද ෆේල් දන්නේ වගේ. ඊගාට මේ කොහොමද මෙතනින් එහාට ප්‍රෝග්‍රෑම් එකේ තව පාරක් යනවද නැද්ද? තීරණ සඳහා decision තීරණ මෙන්න මේකට අපි කියනවා සම්බන්ධ connectors කියලා. මේකට අපි භාවිතා කරනවා ගැලීම් දිශාව. ඔන්න මූලික සංකේත ටික. එහෙනම් ගැලීම් සටහනක මූලික සංකේත මේ ටික මෙන්න මේ ටික ලියා ගන්න. ගැලීම් සටහනක මූලික සංකේත ආරම්භය අවසානය අපි දක්වන මේ සංකේතයෙන් ඇඳගන්න. ආදාන ප්‍රධාන වලට මෙන්න මේ සමාන්තරාශ්‍රයක හැඩේ පාවිච්චි කරනවා. ක්‍රියාවලි දක්වන්නේ මේ වගේ ඍජුකෝණාශ්‍රයක හැඩයකින්. තීරණ දක්වන්නේ මේ වගේ ඩයමන්ඩ් ෂේප් එකකින්. සම්බන්ධක දක්වන කුඩා වෘත්තයකින්. ගැලීම් දිශාව දක්වනවා මේ විදිහට. ඔන්න ගැලීම් සටහනක මූලික සංකේත ටික. ඉතින් දෙන ලද ගැටලුවට මේ ටික දැන් අදාළ තැන අදාළ සංකේත නැත්නම් ගැලීම් සටහන වැරදි. ඒ නිසා මේ නිවැරදි සංකේත භාවිතය හැම වෙලේම ඔයාලා නිවැරදි සංකේත භාවිතා කරන්න වග බලා ගන්න ඕන. හරි එහෙනම් ගැලීම් සටහනක මූලික සංකේත කියලා මෙන්න මේ සංකේත ටික ඇඳ ගන්න ඕන. තාම වැදගත් පාඩමක්. හැබැයි මේක හරියට අල්ලගත්තොත් මේ පාඩම හරිම රසවත් පාඩමක් ළමයි. ඒ කියන්නේ හරි ආසයි තියෙනවා මේ පාඩමට. ඒ කියන්නේ මොකද විභාගෙට හිත සැහැල්ලුවෙන්. ඒ කියන්නේ මේ පාඩම් පුළුවන් නම් ඇත්තටම ඒ කියන්නේ සෑහෙන ලකුණු ප්‍රමාණයක් ඔයා අතේ තියෙනවා විතරක් නෙවෙයි මේ පාඩම පාඩම් කරන්න ඕනේ නෑනේ. ගොඩක් කොන්ෆිඩන්ට් එකේ විභාගෙට පේස් කරන්න පුළුවන් මේ පාඩම. මේ පාඩම අමාරු නම් ඕකේ ඒකේ අනිත් පැත්ත නෙගටිව් පැත්ත වෙනවා. ඒ කියන්නේ සෑහෙන බයයි තමයි විභාගෙ ලියන්න වෙන්නේ. නිසා මේ පාඩම හොඳට ඒ කියන්නේ කොහොම හරි මේ පාඩම හොඳට කරන්න වෙනවා. හරි මෙන්න අපි මූලික සංකේත ටික දැක්කුවා. අපි ඊගාවට කතා කරන්නේ දැන් මේ ව්‍යාජකයටත් එක්කලා තාම මේ ගැලීම් සටහන් මූලික සංකේත ටික දැක්කුවානේ. දැන් ඊගාවට අපි මේකේ ප්‍රධාන තියෙනවා මේකේ ප්‍රධාන පාලන විවයන්. ගැලීම් සටහන ඇල්ගොරිතම් එක ප්‍රධාන පාලන විවයන් අපි තුනක් කතා කරනවා. හරිද? ඒ තුන වෙන වෙනම තියෙන අවස්ථාත් කියන්නේ ඒ තුනම එකට තියෙන නැති අවස්ථාත් තියෙනවා. සමහරවිට දෙකක් විතරක් තියෙන අවස්ථාත් තියෙනවා. තුනම තියෙන අවස්ථාත් තියෙනවා. හරි මොනවද මේ පාලන ව්‍යුහ කියලා කියන්නේ? control structures කියලා අපි කියනවා. හරි ගැලීම් සටහනක මූලික පාලන ව්‍යුහ තුනයි. හරි අපි මෙන්න මෙහෙම අපි ලියාගමු ගැලීම් සටහනක මූලික පාලන ව්‍යුහ කියලා. control structures. හරිද ගැලීම් සටහනක මූලික පාලන ව්‍යුහ තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි අනුක්‍රමණය. එන sequence. අනුක්‍රමය අනුක්‍රමය sequence ඊට පස්සේ තේරීම මේකට කියනවා selection කියලා. ඊට පස්සේ පුනර්කරණය. මේකට repetition නැත්නම් iteration. මේක විවිධ නම් පාවිච්චි කරනවා. repetition, looping, iteration මේකට කියනවා selection, branching, තේරීම. වර්ණය කියලා සිංහල කියනවා. අනුක්‍රමණය, තේරීම, පුනර්කරණය.
ඔන්න ගැලීම් සටහනක මූලික පාලන ව්‍යුහයන් 3 ඇල්ගොරිතමික ඕනම ඇල්ගොරිතමික මේකෙන් එකක් අනුක්‍රම විතරක් තියෙන පුළුවන් අනුක්‍රමය සහ තේරීම විතරක් තියෙන පුළුවන් අනුක්‍රමණයයි පුනර්කරණය තියන්න පුළුවන් අනුක්‍රමණය තේරීම පුනර්කරණය තුනම තියන්න පුළුවන් හරි ඒ ගැටලුව ස්වභාවය අනුව තමා ඒක තීරණය වෙන්නේ මේක කොහොමද භාවිතා කරන්න කියලා ඔයගලන්ට අත්දැකීම සමග මේවා භාවිතා කරලා අඳින්න පුළුවන් හැකියාව ලැබෙනවා එතකොට අපි මේ එකිනෙක කතා කරන්නයි යන්නේ හරි ගැලීම් සටහනක මූලික පාලනය හුව කියන රොඩා මේක ළමයි ඇල්ගොරිතමික මූලික පාලනය හුව කියනවා වඩාත් සුදුසු කියලා මට හිතෙනවා මෙන්න මෙතන ගැලීම් සටහනෙත් මේ ටික තියෙනවා මොකද ඇල්ගොරිතමේ දක්වන ආකාරනේ මෙතන දාන්න ඇල්ගොරිතමේ කියලා දාගෙන ඇල්ගොරිතමේක මූලික පාලන ව්‍යුහ කියලා දැම්මනම් වඩාත්ම සුදුසුයි ගැලීම් සටහනක මූලික පාලන ව්‍යුහ කියන වඩා හරි එහෙනම් අපි ඉස්සලාම කතා කරමු මේ අනුක්‍රමණයක් කියලා කියන්නේ මොකක්ද කියලා මොකක්ද මේ අනුක්‍රමණයක් කියලා කියන්නේ අනුක්‍රමණය එහෙනම් සීක්වන්ස් අනුක්‍රමයක් සීක්වන්සයක් කියලා කියන්නේ යම්කිසි අනුපිළිවෙලක් සහිත ශ්‍රේණියකටත් අපි කියනවනේ සීක්වන්ස් එකක් නේද දැන් ඕගොල්ලෝ පඩිපෙලක් නගිද්දී පියවරෙන් පියවර ඉහළට නැගලා අඩිය තියලා තියන නගිනවා අන්න අනුපිළිවෙලක් දැන් ඔයගොල්ලෝ එකේ ඉඳන් දැන් ඉන්නේ දැන් ඔයගොල්ලෝ 13ක් තාවන දන්නේම නැතුව නේද කාලය ගෑවෙමින් දැන් ඔයගොල්ලෝ 13 වසරට ආවේ බලන්න 1 2 3 පන්ති වලට පිළිවෙලට ඇවිල්ලා නේ ආවේ ඔයගොල්ලෝ එකපාර පන්ති දෙකක් විතර උඩින් පෙන්නද දැන් පහේ ඉඳන් එකපාරට 4ට ගියේ නෑනේ පියවර සහිතව තමයි ආවේ අන්න පිළිවෙලට පියවරෙන් පියවර ආවේ අනේ පියවරෙන් පියවර පිළිවෙලට ක්‍රමලේඛනයක ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රමලේඛනයේ තියෙන කෝඩින් එහෙම නැත්නම් කේත රන් වෙනවා නම් ධාවන වෙනවා නම් එක්සිකියුට් වෙනවා නම් අන්න ඒ වගේ ව්‍යුහයකට අපි කියනවා අනුක්‍රමණයක් කියලා හරිද ඒ කියන්නේ ක්‍රමලේඛනයේ තියෙන කෝඩින් අපි කියමු කෝඩින් මෙහෙම තියෙනවා කියලා කෝඩින් ඒ කෝඩින් පිළිවෙලට ඉහළ සිට පහළට රන් වෙනවා නම් හරි ඉහළ සිට පහළට එක්සිකියුට් වෙනවා නම් අපි ඒකට කියනවා ළමයි අනුක්‍රමයක් කියලා අපි ඒකට කියනවා අනුක්‍රමණයක් කියලා දැන් සාරයෙන් සරලයි මේ කතාව වඩා පහසු නිරවුල්ව තේරුම් ගන්න පුළුවන් කොටසක් එහෙනම් අනුක්‍රමණයක් කියලා කියන්නේ ක්‍රමලේඛනයක උපදෙස් ක්‍රමලේඛයක උපදෙස් එහෙනම් ක්‍රමලේඛයේ කේත කොටස් ආරම්භයේ සිට අවසානය දක්වා පිළිවෙලින් ධාවනය වෙන ව්‍යුහයකට අපි කියනවා අනුක්‍රමයක් කියලා. පිළිවෙලින් ක්‍රියාත්මක වීම එහෙනම් ධාවනය වීම. අපි කියනවා ළමයි අනුක්‍රමණයක් කියලා. ක්‍රමලේඛයක ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රමලේඛ අනුපිළිවෙලින් ක්‍රියාත්මක වීම. උපදෙස් අනුපිළිවෙලින් ක්‍රියාත්මක වීම. අපි එහෙම එකකට කියනවා අනුක්‍රමයක් කියලා. පැහැදිලිනේ? අනුක්‍රමයක් කියලා කියනවා. එතකොට මෙන්න මේ අනුක්‍රමයේ සම්බන්ධව ගැටලු තමයි මෙතෙන් සිට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ එකිනෙක සම්බන්ධව ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කරනවා. අද දිනේ වැඩි කාලයක් සහ අවධානයක් යොමු කරන්න මෙන්න මේ අනුක්‍රමණය සම්බන්ධ ගැටලු ගැලීම් සටහන අඳින්න සහ ඒ සම්බන්ධ ව්‍යාජකේත ලියන්නයි සූඩු කෝඩ් එක ලියන්නයි තමයි අපි අවධානය යොමු කරන්නේ. ඒකලම ඕගලන්ට දැන් Python භාෂාවේ මූලික දේවල් තියෙනවා. මම ඒවත් මෙතනදී Python භාෂාවේ මූලිකාංග කතා කරන්නේ නැහැ. නමුත් ඕගලන්ට උදාහරණ වශයෙන් ප්‍රෝග්‍රෑම් එකත් මේ අවබෝධය එන්නත් එක්ලා රන් කරලා පෙන්නනවා. හරි? ප්‍රෝග්‍රෑමින් වල මූලික සංකල්ප පස්සේ අපි කතා කරනවා. නමුත් අර උදාහරණයත් එක්කලා ප්‍රෝග්‍රෑම් එකත් මේකලම මම රන් කරලා පෙන්නනවා ඕගලන්ට කොහොමද වෙන්නේ කියලා. ඒතර ඕගලන්ට මේ තුනේම ගැළපීම තේරුම් ගත්ත හැකිනේ. එහෙනම් අපි අනුක්‍රමණයක් කියලා කියන්නේ ක්‍රමලේඛයේ කේත කොටස් ආරම්භයේ සිට අවසානය දක්වා පිළිවෙලින් ක්‍රියාත්මක වීම. අන්නේ ආකාරයේ ගැටලු සාකච්ඡා කරන්නයි අපි මේ අවධානය යොමු කරන්නේ. අපි සරල උදාහරණයකින් ළමයි පටන් ගමු ගැලීම් සටහන අඳින්න. පැහැදිලිද? හරි. අපි දැන් ඉස්සලාම කතා කරන්න යන්නේ අනුක්‍රමණය සම්බන්ධ ගැටලුනේ. එහෙනම් මම සරල ගැටලුවකින් පටන් ගන්නවා. මේ බලන්න. අපිට කියනවා මෙහෙම. අපිට කියනවා ඍජු කෝණාංශයක මම සරල ගැටලුවකින් පටන් ගන්නවා.
ඍජු කෝණාශ්‍රයක දිග සහ පළල. ඒතර ඕනම ඍජු කෝණාශ්‍රයක් ඕනම ආකාරයක ඍජු කෝණාශ්‍රයක් ආදානය කළ විට වර්ගඵලය ප්‍රතිදානය සඳහා කැලීම් සටහනක් අඳින්න. කැලීම් සටහන හා ව්‍යාජකේතය. මෙන්න අපිට දීලා තියෙන ගැටලුව. ඍජු කෝණාශ්‍රයක දිග සහ පළල ආදානය කළ විට වර්ගඵලය ප්‍රතිදානය සඳහා ගැලීම් සටහන හා ව්‍යාජකේතය. දැන් ඒතර අපි කොහොමද අඳින්නේ කියලා බලමු. බලන්න. මොන අපි ආරම්භය ගත්තා මේ සංකේතය. එහෙනම් අපි මේ දැන් මේක ඉංග්‍රීසියෙන් මම ලියන්නම්. ඒක සිංහලෙන් අඳක් නම් වැරද්දක් නෑ. අපි එකක් දාලා සිංහලෙන් අඳිනවා. අපේ ක්‍රම ලේඛනයේ කොහොමත් සූඩෝ කෝඩ් එකයි ප්‍රෝග්‍රෑම් එකයි අපි ඉංග්‍රීසි කියන්නේ දැන් Python ඉංග්‍රීසි වලින් කරන්න වෙන්නේ. ඒක අර ඩබල් කොටේෂන් ඇතුළේ ටික විතරයි සිංහලෙන් ලියන්න පුළුවන් වෙන්නේ. නිසා මම මෙතන ඉංග්‍රීසි වලින් අපි කෝඩ් එක මේ ප්‍රෝග්‍රෑම් එක මේ දෙකම කරන්නේ. ස්ටාර්ට් ඔන්න ස්ටාර්ට් දුන්නා. දැන් මොනවද එතන මෙතන අපි බලන්න මේ ගැටලුව. දැන් මේකේ විචලයන් කීයක් ඕනද? බලන්න මේක විශ්ලේෂණය කරලා අපි අර කලින් කතා කරපු විදිහට මේක විශ්ලේෂණය කරොත් මේ ගැටලුව ඍජු කෝණාශ්‍රයක දිග අන්න එක විචල්‍යයක් ඕන දිග සඳහා නේද? එක අගයන් තැන්පත් කරගෙන විචල්‍යයක් කියලා කියන්නේ මොකද්ද? විචල්‍ය ගැන කතා කරද්දී ක්‍රම ලේඛනයේදී විචල්‍ය ගැන කතා කරන්න වෙනවා. සාමාන්‍ය අපි විචල්‍යයක් කියලා කියන්නේ පරිගණකයක ප්‍රධාන මතකයේ කම්පියුටර් එක ප්‍රධාන මතකයේ කියන්නේ මොකද්ද? RAM එකනේ. මෙන්න මේ ප්‍රධාන මතකයේ తాවකාලිකව වෙන් කරගන්න ඉඩ කොටස ලොකේෂන් එක හඳුන්වන නම අපි කියනවා මොකක් කියලාද? විචල්‍යයක් කියලා. හරිද? මෙතන තියෙනවා නම් අපි කියමු x කියලා. අන්න ප්‍රෝග්‍රෑම් එක රන් වෙනකම් මේ x කියලා විචල්‍යයක් තියෙනවා ඇත්තටම. ලොකේෂන් එක. ඒ ලොකේෂන් එක හඳුන්වන නමට තමයි x කියලා කියන්නේ. ප්‍රෝග්‍රෑම් එක රන් වෙච්චාම ඉවර වෙච්චාම මේකත් අයින් වෙලා යනවා. මෙමරි එකෙන්. හරි. එතකොට මේ පරිගණක භාෂාවේ තියෙන විචල්‍යයට නමක් දෙද්දි නීති ඒවා අපි කතා කරනවා. Python වල කොහොමද විචල්‍යයකට නමක් දෙන්නේ? අපි ඔය ඉස්සරහට කතා කරනවා. එතකොට දැන් මෙතනදි විචල්‍ය ඕන දිග දත්ත තියාගෙන විචල්‍යයක් ඕන. පළල සඳහා විචල්‍යයක් ඕන. ඊට පස්සේ වර්ග ඒකේ වර්ගඵලය තියාගන්න බෑ. ඒතර ඒකත් වෙනස් වෙනවනේ. එහෙනම් වර්ගඵලය තව විචල්‍යයක් ඕන. එහෙනම් මෙතනදී අපිට විචල්‍යයන් තුනක් ඕන. එහෙනම් ඉස්සෙල්ලාම දැන් අපි මෙතන යූසර් ගෙන් ආදාන දිග සහ පළල ගන්න එපා. ඊට කලින් වර්ගඵලය කියලා විචල්‍යයක් තියෙනවනේ. ඒකේ අගයක් දන්නේ නැහැ නේ අපි. එහෙනම් අපි ඒක ඉනිෂියලයිස් කරනවා කියලා දෙයක් කරනවා. එහෙනම් වර්ගඵලය මම කියනවා ඒරියා කියලා. ඒ කියලා ගමු. ඔයගොල්ලන්ට තනි අගයක් ගන්න නිදහසකුත් තියෙනවා. නැත්නම් සම්පූර්ණ වචන ලියන්න පුළුවන්. පළවෙනි එක නිසා මම දැනට සම්පූර්ණ වචන ලියනවා. අනේ ඒරියා සමානයි බිඳුවයි. දැනට වර්ගඵලයට අගයක් නැහැ නේ. එහෙනම් අපි මේක ඉනිෂියලයිස් කරා අගය බිඳුවයි. දැනට වර්ගඵලයේ අගයක් නැහැ ළමයි. එහෙනම් අපි ඒකට බිඳුව දුන්නා. ඊට පස්සේ දැන් යූසර් ගෙන් ගන්න එපා දිග සහ පළල. දිග සහ පළල ආදානය කරන්න ඕනේ නේද? එහෙනම් අපි යූසර් ගෙන් ගන්නවා ඉන්පුට් length එක. දිගට length කියලා ගන්නවා. මේක එකේම ලියන්න පුළුවන් දෙකක ලියන්න පුළුවන්. පළවෙනි එක නිසා මම ඕන දෙකක ලියන්නම්. තනි එක කමාවක් දාලා input length, width කියලා දුන්නොත් වැරද්දක් නැහැ. කොහොම දුන්නත් වැරද්දක් නැහැ. මම පළවෙනිම අඳින ගැලීම් සටහන නිසා මේක මේ සිම්බල් මේ වගේ ඒවා දෙකකින් අඳිනවා. input width අන්න දිග සහ පළල ගත්තා අපි. හරි. ඊට පස්සේ මොකද වෙන්න ඕන? ඊට පස්සේ අන්න වර්ගඵලය. ප්‍රොසෙස් එකක් නේද? වර්ගඵලය ගන්න කිරීමක් නේ. now අපි මෙහෙම අඳින්න පුළුවන්. area සමානයි length into width. ඒ කියන්නේ දිග වැඩි කිරීම පළල. වැඩි කිරීම අපි දානවා asterisk sign එක. කරු සලකුණ. asterisk සලකුණ හරි දානවා. ඊට පස්සේ ඊගාට මොකද කරන්නේ? දැන් වර්ගඵලය හොයාගත්තා. ඊට පස්සේ ඒක ප්‍රදානය කරන්න බෑ. එහෙනම් අපි මේ වගේ සංකේතයක් දානවා ප්‍රදානය කරගන්න. අපි ඒක print කරන්න පුළුවන් ප්‍රදානය කරන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි print දෙන්න පුළුවන් display දෙන්නත් පුළුවන්. මම print දෙන්නම්. නැත්නම් output කියලා කිව්වත් කමක් නැහැ.
මම මෙතන print දෙනවා print area අන්න area එක print කරන්න මම මේක මේ සංකේතයම අවසන් කරන්න ඕන මෙන්න මෙතන අපි දානවා stop එහෙනම් end හරි end එක දුන්නත් හරි stop කියලා දුන්නත් ප්‍රශ්න නැහැ ඊට පස්සේ මෙන්න මේවා ඊතල වලින් සම්බන්ධ වෙන්න ඕන හැමතැනම ඊතල වශයෙන් නැහැ නමුත් ඊතල නැතුව තනියර දාලා අවසාන කරලා දෙකට ඒ ඊතල තමයි ඒත් වැරදි නෑ හරි මේ බලන්න ඔන්න ඕකට තමයි සරලම ආකාරයේ ගැලීම් සටහනක් අපි මේ යන්නේ ඒ කියන්නේ ත්‍රිකෝණාශ්‍රයක දිග සහ පළල දුන්නාම වර්ගඵලයේ ප්‍රදානය කරන්න අදාළ ගැලීම් සටහන තමයි මේ අපි යන්නේ ත්‍රිකෝණාශ්‍රයක දිගයි පළලයි දුන්නාම ඒකට අදාළ වර්ගඵලය දැන් අපි මේකට ව්‍යාජකයේදී ලියමු මේ බලන්න මම මේක කොපි කරගෙන යනවා අපේ ටෙක්ස්ට් එඩිටර් එකට හරි මෙන්න අපේ ගැලීම් සටහන තියෙනවා අපි මේකට සූඩෝ කෝඩ් එක ලියන්නයි යන්නේ මේක මම හිතන ඕනම කෙනෙකුට ඉතාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ත්‍රිකෝණාශ්‍රයක දිග සහ පළල දුන්නාම ඒකට දාල වර්ගඵලය එහෙනම් අපි මේක ස්ටාර්ට් එක ස්ටාර්ට් කියලාම ලියන්නත් පුළුවන් මම මෙතන begin කියලා ලියන්නම් begin area සමානයි බිඳුවයි අර තියෙන එකම වචනේ ලියාගෙන යනවා input length input width හොඳට මතක තියාගන්න එක දෙයක් මෙතනදී මේ විචල්්‍ය නම එක තැනක දැන් තියලා දෙනවා නම් යම්කිසි නමක් ඒ නම අපිට කිසිම තැනක ආයි ප්‍රෝග්‍රෑම් එකේ මෙතන තියෙන නම ආයි යටින් වෙනස් කරන්න අයිතියක් නැහැ. තමයි මෙතන මේ නම තියෙනවා ඒ නම ඒ විදිහටම තියෙන්න ඕන. හරි? ඒක සූඩෝ කෝඩ් එකේ ඒ විදිහටම ඒකට අදාළ වෙන නිසා අපි ඒක ලියනවා මේ විදිහට. දවා ඉන්පුට් a සමානයි බිඳුවක් තියෙනවා මෙතනත් උන a සමානයි බිඳුවයි. ඊට පස්සේ area සමානයි length into width. මෙතන length n ඉස්සෙල්ලා length into width ඊට පස්සේ ප්‍රදාන කරනවා print area හරි begin එක end කරා ඔන්න ව්‍යාජකයේදී ඔච්චරයිනේ තියෙන්නේ අපි මේකට කියනවා සූඩෝ කෝඩ් එක කියලා ව්‍යාජකයේදී එන ව්‍යාජකයේදී සරලමකින් පටන් ගත්තේ ව්‍යාජකයේදී මේ ගැලීම් සටහන ව්‍යාජකයේදී ගැලීම් සටහන තියෙනවා ඊගාට ඕනම් මේකට අපි බලමු දැන් ප්‍රෝග්‍රෑම් එක කොහොමද වෙන්නේ කියලා කලින් ලියපු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මම ඒක ඕපන් කරලා ඒක තියෙනවා එඩිට් හරි මේක ඔන්නේ අලුත් එකක් ගන්නකො දැන් ඔයගොල්ලෝ දැන් ඉස්සරහට ඉන්ස්ටෝල් කරගන්න ඕන Python software එක හරිද 3.3 වලට වඩා ඉහළ version 3.4 3.5 ඕන එකක් කමක් නැහැ දැන් ඩවුන්ලෝඩ් කරොත් 3.7 වගේ ඇත්ත මං හිතන්නේ මම මේක ටික පරණ version එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ මේ 3.4 නේ හරි ඔයගොල්ලෝ Python ඉන්ස්ටෝල් කරගන්න ඕන කම්පියුටරේට මේ පාඩමට අත්‍යවශ්‍යයි මේක ඉන්ටර්නෙට් එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න තියෙන free software එකක් ඕගොල්ලෝ Google ගියාට පස්සේ
python.org කියන සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ සයිට් එකට ගියාට පස්සේ ඔයාලට Python ප්‍රෝග්‍රෑම් එකක් මෙතන sorry Python වලට අදාළව setup ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් වලට ගියා දැන් නම් 3.9 version එක තියෙන මේ. ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කම්පියුටර් එකට කිසි ගැටලුවක් නැතුව. හරි. පැහැදිලිනේ? හරි. දැන් මම අරන් තියන්නේ ටිකක් විෂය කරනවා. හරි. දැන් මේකට අදාළව ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ. ෆොන්ට් සයිස් එක ටිකක් ලොකු වැඩි එකයි මම මේ කුඩා කරන්න යන්නේ. හරි. දැන් මේ බලන්නකෝ දැන් මම මේකේ එඩිට් කරන්න පුළුවන් වින්ඩෝ එකකට යන්න මේ ෆයිල් ගියා නිව් ෆයිල් ගියා. ඒතර අපිට මෙන්න මේ වගේ අලුත් ෆයිල් එකක් එනවා. මේක අපි ප්‍රෝග්‍රෑම් එක ලියන්නයි යන්නේ. මේ විභාජකයට අදාළව. එතකොට මෙතනදී යූසර් ගෙන් ගන්න ඕනේ අගයක් දැන් ඒරියා සමානයි 0යි. මම උන්න ඒරියා කියලා ගන්නවා. මේක ඒරියා තියෙනවා නම් කැපිටල් මම ඒ විදිහටම ලියන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකේ නම් මම ලියන්නකො මම ඒරියා සමානයි 0යි. දැන් යූසර් ගෙන් ඉන්පුට් ගන්න ඕනේ length එක නේද? එහෙනම් length සමානයි int. මේක int sorry integer එකක් කියන්නේ නිකල සංඛ්‍යාවක් කියන සමහර කෙනෙක් එන්ටර් කරන්න පුළුවන් දශමත් එක්කලා. ඒ නිසා මම ගන්නවා float. මේ දත්ත ප්‍රරූප ගැන ඔයගොල්ලන්ට මම Python භාෂාව කතා කරලා දීලා දෙනවා. දැනට ප්‍රෝග්‍රෑම් එකේ ස්වරූපයේ හැඩය ඉගෙන ගන්නයි මේ යන්නේ. float input කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා input. හරිද? අපි යූසර් කියනවා enter length. දිග ආදානය කරන්න. ඊට පස්සේ width සමානයි float input enter width. හරි. ඊට පස්සේ area සමානයි length එක width එකෙන් වැඩි කරනවා නේද? print කරනවා print කරන්න print මොකද ඒරියා එක ඔච්චරයි. අපි දැන් මේක රන් කරමු. F5 simply press කරන්න තියෙනවා keyboard එකෙන්. ඊට කලින් මේක අපි save කරන්න හනවා. මේක save කරන්න ඕන. මම මෙතන program rectangle කියලා දෙනවා. හරි අපිට අහනවා මෙහෙම මෙතන enter length F5 press කරා. ඔන්න enter length එක අපින් අහනවා. මම දෙනවා length එක 12යි කියලා. width එක පළල. මම දෙනවා 4යි කියලා. ඔන්න 48 කියලා output එක එනවා. පැහැදිලිනේ? ඕනාගයක්. මෙතන වුණා තව මට area is කියලා මෙහෙම දෙන්න පුළුවන්. area is කියලා. බලන්න. මම අපෙන් input enter කරනවා. මම මෙතන දෙනවා 100ක් විතර. පළල දෙනවා 34ක්. ඔන්න 3400යි කියලා වැටෙනවා. ඒතර මේ විදිහට දෙන ඕනම අගයකට අදාළව output එක පෙන්වනවා. පැහැදිලිනේ? ඒතර මෙන්න සරල උදාහරණයකින් මම පටන් ගත්තේ. ඔයගොල්ලන්ට ඒතර ඔයගොල්ලන්ගේ මෙතනින් බලන්න දැනට මම මේක ඔයගොල්ලන්ගේ මේ දැනුවත් වීම සඳහායි මම මේක දැනට කියන්නේ. මේ බලන්න. ඒතර මෙන්න මේ විදිහට ගැලීම් සටහන සහ ව්‍යාජකේතය නිර්මාණය කිරීමයි අද වැඩිපුරම මම අවධානය යොමු කරන්න ඕගොල්ලන්ට ක්‍රම ලේඛනය සැරෙන් සැරේ මම කරලා පෙන්නනවා මේ වගේ. එහෙනම් මෙන්න මේක ඉස්සලාම අද ඇඳලා ඇඳ ගන්න ත්‍රිකෝණාංශයක දිග සහ පළල දුන්නාම ඒකට දාලා ව්‍යාජකේතයයි ගැලීම් සටහනයි. අවබෝධ කරගත්තාම ඇති දැන් තනියම අඳින්න පුළුවන් වෙනවා. දැන් මම මේක රෙකෝඩ් එකක් දානවනේ. ඒ නිසා අපි ගොඩක් වෙලාව ගන්න අවශ්‍ය නැහැ. අපි ඊගොඩ බලමු තවත් සරල එකක්. දැන් මෙතන අපි කතා කරේ ත්‍රිකෝණාංශයකනේ නේද? එහෙනම් අපි වෘත්තයකත් හදලා බලමුද? වෘත්තයක දිගයි පළලයි දුන්නාම ඒකේ වර්ගඵලයයි ප්‍රධානයි අඳින්න බලන්න ඕගොල්ලෝ අඳින්න වෘත්තේ කොහොමද එන්නේ කියලා.
තව එකක් මම ඉඳලා පෙන්නන්න. දැන් මේ අපි අඳින්නේ මේ විදිහට. මේක බලන්න මේකේ මේ අනුක්‍රමණයේ ලක්ෂණ මේ අනුක්‍රමණයට අදාළවනේ අපි කතා කරන්නේ. ප්‍රධාන පාලන ව්‍යුහ තුනෙන් අනුක්‍රමයට අදාළ එක තමයි කතා කරන්නේ. දැන් මේ අනුක්‍රමණයේදී බලන්න මේ ඊතල හැම වෙලෙම පල්ලෙහාට උඩ ඉහළ සිට පහළට ඊතල එකම දිශාවට තමයි ගලන්නේ මේ. අනේ ඒක අනුක්‍රමණයක් කියලා කියන්නේ. මම ඔයගොල්ලන්ට කිව්වා පඩිපෙලක් නගිනවා කියලා. හරියට ඔයගොල්ලෝ 1 වසරින් ඉඳන් 13 වසරට ආවා වගේ. පියවර ටික ඔක්කොම මෙතනදී රන් වෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එකෙත් එහෙමයි. මේ පියවර පහළට දාවනය වෙන්නේ. හරි. ඊගොඩ අපි අවධානය යොමු කරන්නේ තවත් ගැටලුවක් සඳහා. බලමු වෘත්තයක අරය දුන්නාම වර්ගඵලය පරිදියයි දෙකම එකපාරක් හදන්න හොයන්න වෙන වෙනම හොයන්න පුළුවන්. අපිට එකවරම හොයන්න පුළුවන්. හරිද? ඊගාව ගැටලුව. බලමු අපි තව පේජ් එකක් ගමු. එහෙනම් අපි මෙහෙම ඊගාව ගැටලුව යන්නේ. මේ බලන්න ළමයි. එහෙනම් දැන් මේක බලන්න ඕන. ඕගොල්ලෝ දැන් හිතන්න ඕන විචල්ල කීයක් ඕනද? දවට තනියම අදින්න දුන්නොත්. ගැටලුව මෙහෙම ලියාගන්න. වෘත්තයක අරය ආදානය කළ විට වෘත්තයක අරය ආදානය කළ විට වර්ගඵලය සහ පරිධිය ප්‍රතිදානය සඳහා කැලීම් සටහන හා ව්‍යාජකේතය වෘත්තයක අරය සහ සොරි අරය ආදානය කරන්න. ඒතර අරය විතර මෙතන විචල්‍ය කීයක් ඕනද මේ ගැටලුවට අදාළව? වෘත්තයක අරය ආදානය කරන්න. ඒතර අරය අන්න r වේරියබල් එකක් ඕනනේ අරයට. වර්ගඵලයක් ඕනේ නේද? ඒතර 5 වලගේක් තියාගන්න බෑ. හැබැයි කොන්ස්ටන්ට් වේරියබල් එකක් ඉන්නේ 7යි 22 වෙනස් වෙන්නේ නැහැ නේ. හරි. එහෙනම් අපි අඳිමු ස්ටාර්ට් ගන්නවා කලින් වගේම ස්ටාර්ට් එහෙනම් අපි ආදානය කරන්න මොනවද අපිට බිඳුවට සමාන කරන්න තියෙනවද මොනවා හරි ඒක අපි ගමු පිළිවෙලට යන් ඉනිෂියලයිසේෂන් ඉනිෂියලයිස් මොනවා හරි කරන්න තියෙනවනේ මෙතන ඔව් ඒරියා අපි ඒරියා එකට මේ පාර මම පොඩක් කෙටියෙන් මම ගන්නවා ඒ සමානයි බිඳුවයි හොඳ මධ්‍යන විභාගෙදී ඔයගොල්ලෝ මෙහෙම විචල්ල ගද්දී දැන් මේ වගේ මේ කෙටි කරලා ගද්දී අර අපි ඔයගොල්ලන්ට ඉගෙනුවා මතකද ගේට් පාඩමේදීත් අර සතිතාවගුව අදිද්දී අපි සතිතාවගුවට උඩ ගන්න විචල්ල වලට නම් කරන්න කියලා පස්සේ ඔයගොල්ලෝ ගැලීම් සටහන අඳිද්දිත් ඒ වගේ දැන් ඒ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහනේ ඔයගොල්ලෝ ඒ කියන්නේ මේක කියලා ලියන්න ඕන පස්සේ හරි ඒ කියලා ගත්තා ඒක විචල්ල ගද්දී එහෙම ලියන්න. ඒතකොට ඒක හොඳ පුරුද්දක් වශයෙන් එක හැමදේටම පාවිච්චි කරන්න. ඒ සමාන බිඳුවයි 5 වලගේ 22 over 7 හතේ 22යි හරි මොන 5 වලගේ හතේ 22යි කියන්නේ අපි මුලින්ම අගයන් ටික අන්න ඒ වගේ ඉනිෂියලයිස් කරලා තියෙන්න ඕන ඊට පස්සේ දැන් යූසර් ගෙන් මොනවද ගන්න අපි අරය එහෙනම් අපි ගන්නවා input r radius කියන එකනේ තව එකක් ඔන්න අපි අරය විතරක් නෙවෙයි මෙතන හොයන්නේ වර්ගඵල සෝරි පරිධියත් හොයනවනේ ඒකට c ගමු එහෙනම් මෙතන input R අරය ආදානය කරන්න මෙතන මං වර්ගඵලය ඒරියා එක ඒ විදිහටත් සර්කම්ෆරන්ස් එක C විදිහටක් ගන්නවා හරි ඒරියා එකයි සර්කම්ෆරන්ස් එකයි පරිධියයි හරිද ඊට පස්සේ ළමයි දැන් අපි ඊගොඩ මොකද කරන්න ඕන මොන ගණනය කිරීම කරන්නයි ඊගොඩ අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ ප්‍රොසෙස් එක නේද මොන ආදානය ගත්තා R ඊගොඩ ප්‍රොසෙස් එකක් තියෙනවා අපි මේකට එක තනි ප්‍රොසෙස් එකකින් ලියන්න පුළුවන් මම ප්‍රොසෙස් දෙකකින් ලියන්නම් මොකද ප්‍රධාන ප්‍රොසෙස් දෙකක්නේ ඉස්සලා වර්ගඵලය ලියන්න ඔයගොල්ලෝ දන්නවා A සමානයි 5R වර්ගයනේ R වර්ගය දක්වන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා මෙතනදී R වැඩි කිරීම R ම කියලා මම දානවා 5 වැඩි කිරීම R වැඩි කිරීම R අන්න සර්කම්ෆරන්ස් එකට පරිධියට
25r 2 into හරි ඕගොල්ලෝ දන්න දෙයක් නේ 9 වසරේ ඉඳන් වගේම හදාරන දෙයක් නේ හරි මේ බලන්න අපිට මෙතනදී මම මේ වඩාත්ම ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑමබල් කරන උදාහරණයි ගන්නෙ සරල උදාහරණ ගන්න පුළුවන් නමුත් ප්‍රෝග්‍රෑම් වලට අදාළ වෙන ඒවානේ මම ගොඩක් ලාවට ගන්නෙ ඉතින් කොරෝනා ගතියකුත් තියෙනවා ළමයි හරි කමක් නැහැ දැන් මේ බලන්නකෝ එතකොට දවස මේ හවස වරුවම කොරෝනා දැන් මේ වගේ අපි අඳ ගන්නවා මේකට අදාළව ගැලීම් සරහන දැන් අපි මේකට ව්‍යාජකේතේ ලියන්න ඕනේ ගාවට මේක begin a සමානයි බිඳුවයි c සමානයි බිඳුවයි phi සමානයි 22 ඊට පස්සේ ඉන්පුට් කරනවා r ඉන්පුට් r කියන්නේ රේඩියස් නේ a සමානයි phi into r into r c සමානයි 2 phi r 2 into phi into r සෝරි මට මේක තව එක දෙයක් බැරි වුණා මේක අවුට්පුට් කරන්න බෑ නේද හරි මම මේ පැත්තෙන් ගන්නවා එක මේ ගැලීම් සරහන නැවත යන්න මේක දැන් තව එක දෙයක් ඕන මෙතනම අවුට්පුට් කරේ නෑනේ මම මෙතන වර්ගඵලයයි පරිධියයි ප්‍රදානය කරන්න ඕන මම මෙතන කරනවා print a, c අන අවුට්පුට් එක මේ ටික වෙන්න ඕන c එකයි අවුට්පුට් වෙන්න ඕන මම දැන් මෙතන මෙතන ඒක එන්න අතර වෙන්න ඕන මෙතන අවුට්පුට් එක එන්න ඕන මෙතන හරි ඊට පස්සේ දැන් මොකද වෙන්න ඕනේ කවට print a, c begin එක එන් කරා right ඔන්න ව්‍යාජකේතේ අපි ලියාගත්තා දැන් අපි ප්‍රෝග්‍රෑම් එක ලියලා බලමු මේකට නම් a සමානයි බිඳුවයි අපිට c සමානයි බිඳුවයි phi සමානයි 2/4 එසන්න r වල අගේ ගන්න user ගෙන් user ගෙන් ගන්නේ float එකක් ගන්න එකක් දශමත් වෙන්න පුළුවන් නිසා integer විදියට ගන්නෙ නෑ මං input අපි enter කරන්න කියනවා enter radius user ට පෙන්වන්න එහෙම මේ කොළ පාට අකුරු වල ඇතුලේ තියෙනවා නේද මේ කොළ පාටින් ඩිස්ප්ලේ වෙන ඒවා Python භාෂාවේ ඩබල් කොටේෂන් හෝ සිංගල් කොටේෂන් වලින් දෙකෙන් කැමති එකකින් දෙන්න පුළුවන් කැමති නම් කෙනෙකුට ඩබල් කොටේෂන් වලින් දෙන්න පුළුවන් ඒකේදී ඕන සිංහල වචන ඇතුළත් කරන්න පුළුවන් ඒ කොටසට විතරක් හරි එතන නම් user ගෙන් array ගන්නවා පරිශීලකයාගෙන් හරිද දැන් මොකද කරන්න තියෙන්නේ ඊගාට ගණනය කිරීම a සමානයි phi r වර්ගය මේ Python වලදී ළමයි වර්ගය දක්වන්න තරු ලකුණු දෙකක් පාවිච්චි කරන්න පුළුවන් හරි ඔන්න ඔහොම මතක තියාගන්න power එක බලය දක්වන්නේ Python වල මේ වගේ තරු ලකුණු දෙකකින් ඔයගොල්ලන්ට ඒක මතක තියාගන්න පුළුවන් අවස්ථාවක් phi r වර්ගය හරිද c සමානයි 2 phi r 2 into 5 into r එකයි phi r අපි ප්‍රදානය කරන්න කියනවා අපි මෙහෙම දෙකකට ගමු print area is a තව එක ගන්නවා print circum is c මම මෙතනින් පොඩි ස්පේස් එකක් තියාගන්නවා මේ අතර
හරි දැන් මේක රන් කරන්න තියෙන්නේ සිම්පලි මම මෙතන F5 ප්‍රෙස් කරනවා සේව් කරන්න අහනවා ඕකේ දුන්නා මොන කිසිම එරර් එකක් නැහැ කිසිම බග් එකක් නැහැ enter radius මොන මම අරය විදිහට මගෙන් අහනවා මම 7 දෙනවා දැන් ඔන්න අපිට එනවා වර්ගඵල 154යි පරිධි එනවා 44ක් බලමු වෙන අගයක් දීලා මේ බලන්න මම මෙතන දෙනවා 21 අරය විදිහට තර වර්ගඵලන 1386යි පරිදිනවා 132යි දාල ඒකකින් සෙන්ටිමීටර් හරි මුදින පොඩි ගාන 3.5ක් වගේ දෙන්න 3.5 3.5 දෙන්න තර ඒරියා එකනවා 38.5යි සර්කම්ෆරන්ස් එකනවා 22යි තර මේ විදිහට අපිට දශම සහිත සංඛ්‍යා ගන්න පුළුවන් මොකද ෆ්ලෝට් විදිහට මම දීලා තියෙන නිසා ඉන්ටිජර් දුන්නොත් දෙන්න බෑ හරි දැන් ඔයගලන්ට ඔන්න දෙවෙනි උදාහරණය මම ගත්තේ වෘත්තයකට අදාළව අරය ආදානය කරපුවම වර්ගඵලය සහ පරිධිය ප්‍රදානය කරන්න අදාළ ගැලීම් සටහන තමයි අපි ඒ කතා කරේ අපි ඊගාවට යමු තවත් උදාහරණයකට දැන් ඔයගලන්ට මම ගැලීම් සටහන් දෙකක් කතා කරා අපි මේ කතා කරන්නේ ඔක්කොම අදිනේ අනුක්‍රමණය සම්බන්ධ ගැලීම් සටහන් තමයි අදිනේ අපි කතා කරන්නේ අපි තව උදාහරණයකට යමු මේ බලන්න ඔයාලා දන්නවා බොඩි මාස් ඉන්ඩෙක්ස් එක නේද බොඩි මාස් ඉන්ඩෙක්ස් කියන්නේ ශරීර ස්කන්ධ දර්ශකය කියලා එකක් ඕගොල්ලෝ අහලා ඇති පුද්ගලයෙක්ගේ BMI අගය නිරෝගී පුද්ගලයෙක්ගේ තියෙන සාමාන්‍ය කීයක අතරද 16.5 24.9 අතර තමයි සාමාන්‍ය නිරෝගී කෙනෙකුගේ BMI අගය තියෙන්නේ එහෙනම් පුද්ගලයෙක්ගේ BMI අගය ගණනය කරන්න අදාළ ගැලීම් සටහන තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ මෙච්චර ඉංග්‍රීසි වලින් කරේ මේක සිංහලෙන් මේක අපි මේ ගැලීම් සටහන අඳිමු මේ බලන්න මෙහෙම කියනවා පුද්ගලයෙක්ගේ උස සහ බර ආදානය කළ විට ටෙක්ස්ට් බොක්ස් එක පුද්ගලයගේ උසයි බරයි දුන්නහම ඒක පෙන් ඒකන යාගේ ගැලීම් බියමයිගේ ගණනය කරන්න දාලා ගැලීම් සටන්න තම හොයන්න කියන්නේ තුර අපි දැනගන්නවන බියමයිගේ හොන සූත්‍රනේ තොට මිතර තුර බියමයිගේ හොයන්න කොහොමද බර බෙදන්න ඕන උසේ වර්ගයෙන් බර තියෙන්න ඕන කිලෝග්‍රෑම් වලින් උස තියෙන්න ඕන මීටර වලින් හරි එහෙනම් අන්න එක මත තියාගන්න ඕන පුද්ගලයෙක්ගේ උස සහ බර දුන්නාම BMI එකගේ කැල්කියුලේට් වෙන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න අපි යන්නේ එහෙනම් අපි මොකද කරන්නේ මම සමීකරණ දෙන්නම්කෝ ඒතර ඕගොල්ලන්ට දැන් තනියම අඳින්න උන්න chance එක දෙනවා මම මේ සමීකරණය මෙහෙමයි බර සමානයි sorry BMI සමානයි බර බෙදීම උස වැඩි කිරීම උස එන මේක ඉංග්‍රීසියෙන් ගත්තොත් weight W මොන ඉංග්‍රීසියෙන්ම දෙන්න W h වැඩි කිරීම W h over h times h හරි h වල වර්ගනේ. ඒතර මේක ගුණ වෙලා තමයි මේකෙන් බෙදෙන්නේ.
හරි එහෙනම් දැන් ඔයගොල්ලෝ මේකට කොහොමද බලන්න විනාඩියක් විතර අරගෙන අඳින්න බලන්න ගැලීම් සටහන ඔයගොල්ලෝ. ඒතර පුද්ගලයාගේ උස සහ බර ආදානය කළ විට BMI වගේ ගණනය කිරීමට අදාළ ගැලීම් සටහන අඳින්න. ව්‍යාජකයේදී තෝරනවා. හරි බලන්න අඳින්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ උත්තරේ මගේ උත්තරේ සංසන්දනය කරලා බලන්න. හරි ඔයගොල්ලන්ට තේරෙන වේගෙන් තමයි මම මේ කරන්නේ. තමයි ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඉස්ලාම් කරන ළමයි ඉන්න නිසා ටිකක් ස්ලෝ පේස් එකකින් කරන්නේ. හරිද ළමයි? අන්න අපි ඒතකොට ස්ටාර්ට් අර විදිහටම ගන්නවා. ස්ටාර්ට් ස්ටාර්ට් එතකොට දැන් මේකේ අපි ගන්නවා උස සහ බර weight එකයි ඊට කලින් අපි බිඳුවට සමාන කරන්න මොන හරි තියනවද? ඔය BMI යගේ බිඳුවට සමාන කරන්න බෑ. අන්න අපි ඉනිෂියලයිස් කරනවා. BMI සමානයි බිඳුව. body mass index BMI කියලා 0. right. දැන් අපි user ගෙන් ගන්නේව ගත්ත හැකි අපිට. පරිශීලකයා ආදානය කරන අගයන් ටික අපිට දුන්න පුළුවන් විචල්‍ය වලට. මොනවද අපි user ගෙන් input කරන්නේ? බරයි උසයි. input weight එකයි height එකයි. සිම්පල් වලින් ගන්නවා. weight කියන බර h උස මේ දෙක අරගෙන අපිට ඊගාවට කැල්කියුලේට් කරන්න පුළුවන් මොකද්ද? සයිකි බරයි උසයි දෙකට ගන්නත් පුළුවන් නේ. පුළුවන් දෙකකට ගන්න පුළුවන්. උස වෙනමත් බර වෙනමත් ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. උස ආදානයේ උස ආදානයේ බර දෙකක් ගත්ත හැකි ළමයි. මම මෙතන කමාවක් දාලා එකට ගත්තේ එහෙම වැරද්දක් නැහැ. කිසි වැරද්දක් නැහැ. දෙකට ගන්නත් පුළුවන්. දැන් BMI අර අපි කිව්ව සූත්‍රය දෙන්නයි තියෙන්නේ. BMI සමානයි දැන් මම මෙතන BMI කැපිටල් දුන්නේ කලින් මම දීලා තියෙන නිසා. හරි ඒකාකාරී බව පවත්වා ගන්න ඕනේ මේකෙදි. W over h වැඩි කිරීම මේක h වරහන් ඇතුලේ තියන්න. උදාහරණයක් වගේ මෙතන අපිට Python භාෂාව වගේ වර්ගය දක්වන්න බෑනේ. ඒ නිසා h වැඩි කිරීම h කියලා මම මෙතන මෙහෙම දක්වනවා. ඊට පස්සේ අපි අවුට්පුට් කරන්න print BMI කියලා ගන්නවා. හරි. ඔන්න start එක n කියලා ගන්න පුළුවන් මෙතන. ළමයි ඕගොල්ලන්ට හෙට 9ට විතර ඔන්ලයින් එන්න පුළුවන් හැකියාව තියෙනවද ඕගොල්ලන්ට? වෙන මොන හරි පන්ති වැටලා තියෙනවද හෙට? උදේ 9ට? ගැටලුවක් නැහැ නේ කාටවත්? 8:00 හෙට ක්ලාස් 9 වෙනකන් ක්ලාස් තියෙනවා. කී වෙනකන්ද? 9 වෙනකන්. අය නම් 9:00 විතර 9 කාලට විතර මම පටන් ගන්නද? ගැටලුවක් නැහැ නේ ඕගොල්ලන්ට මේ පාඩම ඉතුරු ටික. ඒෂානේ ඕගොල්ලන්ට ගැටලුවක් නැහැ නේද? කවුද චාවින්දට කොහොමද දන්නේ? මම මේක රෙකෝඩ් එක නම් යනවා කොහොමද? අද දැන් මේ වෙද්දී සමහර ළමයින්ට ගොරවනවා සමහර පැතිවල දංගුටුවේ පැත්තේ ළමයින්ට අද අපිත් එක්කලා සහභාගී වෙන්න විදිහක් නැහැ ළමයි. මම ගොඩාක් අද කරොත් ඒගොල්ලන්ට පාඩු වෙන්න නිසායි මම මේ කියන්නේ. ඉතින් මෙහෙටත් ගොරවනවා. ඔයාලා ගොරවනවද? ආ වහිනවා. මේක තමයි මෙහාටත් ටිකක් ගොරවන ගතිය තියෙනවා. අපි ඒකයි ගොඩක් දිගට කරන්න නැතුව මේක නවත්තමු මේක කළා. ඔයාලට හෙට 9 එහෙනම් 9 කාලට විතර සම්බන්ධ වෙන්න පුළුවන්ද ඔය හැමෝටම? වෙන පන්තිද ඔයාලට? දැන් මේක රෙකෝඩ් එක නම් යනවා ඒක ගැටලුවක් නෑ.
හරි මේ බලන්නකෝ එතකොට මෙන්න මේ විදිහට අපිට ගැලීම් සටහන ඇඳ ගන්න පුළුවන් දැන් print කරනවා BMI එක හරි ඔයගොල්ලෝ ඇඳගත් එකයි මේකයි සමානද කියලා බලන්න දැන් මේකට අපි ව්‍යාජකයේ ඊගාවට ඇඳ ගන්න ඕන මේ බලන්න හරි මේකට අපි ව්‍යාජකයේ මේ විදිහට එන්නේ begin මේ තියෙන එකමයි ලියන්න තියෙන ව්‍යාජකයේ නම් ඒක වෙනස් වෙනවා ළමයි කියන්නේ සිලෙක්ෂන් වලයි කියන තේරීම සහ පුනර්කරණයේදී අපි if condition for condition එහෙම දීද්දි මේක ලියන විදිහ පොඩ්ඩක් වෙනස් වෙනවා කෙලින් සටහනට අමතරව අපි ලියන්න ඕන මෙතන අපිට ගැටලුවක් නැහැ තාම මේ අනුක්‍රමණයේදී තියෙන එකම ඒ විදිහට තමයි භාවිතා කරන්නේ BMI සමානයි W over W over H H වැඩි කිරීම H හරි මේ විදිහට අපිට ගැලීම් ව්‍යාජකයේ තියෙනවා දැන් ඔයාලට පේනවා මේක තනියම දාගන්න පුළුවන් වලට හරි ඊට පස්සේ අපි බලමු මේකට අදාළව කොහොමද Python code එක execute වෙන්නේ කියලා ලියන්න කියලා මේ බලන්න BMI මෙතන simple වලින් ගන්නවා BMI සමාන 0යි දැන් user එකෙන් ගන්න ඕන අගයක් නේද මම මේක capital වලින් ලියන්න පුළුවන් හැම වැටලුවක් නැහැ BMI සමාන 0යි width එක sorry weight එක බර ඒක float එකක් නේ අනිවාර්යෙන් දශම ඉන්න පුළුවන් float input enter කරන්න කියනවා බර enter weight ඊට පස්සේ අපි උස සමාන float input enter height එස BMI සමානයි උසේ වර්ගය print BMI එච්චරයි දැන් ඔය ප්‍රෝග්‍රෑම් එකේදී n begin කතා ලියන්නේ නැහැ මොකොත් අපි රන් කරලා බලමු enter weight බර ආදානය කරන්න අපි කියමු කෙනෙක්ගේ බර තියෙනවා කිලෝ ග්‍රෑම් 60ක් කියලා උස තියෙනවා අපි මෙතන ළමයි දැන් මේ දෙන්න ඕන අනිවාර්යයෙන්ම උස සහ බර මොකෙන් දෙන්න ඕන උස කිලෝග්‍රෑම් වලින් දෙන්න ඕන බර මීටර් සෝරි මේ බර දෙන්න ඕන කිලෝග්‍රෑම් වලින් උස දෙන්න ඕන මීටර වලින් අනිවාර්යයෙන්ම අපි දැන් උස තියෙනවා මීටර 1.3ක් කියලා එයාගේ BMI අගය විශාල අගයක් ඉන්නේ වැඩි නේද බලමු ඊට වඩා right බලමු තව ගයක් එකයිශම 7ක් විතර දෙමු එකයිශම 7ක් අඩි 5යි අඟල් 7ක් විතර අන්න එයාගේ රේන්ජ් එක හොඳයි 22.4යි එන්නේ BMI අගය දැන් ඔයාලට මේ වගේ කෙනෙක්ගේ දීලා හදන්න පුළුවන් BMI අගය දැන් ඔයාලට පේනවා ප්‍රෝග්‍රෑම් එක විදිහට රන් වෙන ආකාරය හරි ඔයාලට පේනවා මේ Python භාෂාව කොච්චර ලේසිද කියලා ඔයගලන්ට මේ දැන් මේ භාෂාවට මොටිවේෂන් එකක් එක්කලා වෙන්නත් එක්කලා තමයි මම මේ තුනම සමාන්තරව යන්නේ ගැලීම් සටහන ව්‍යාජකේතය ඒකට අදාළ ප්‍රෝග්‍රෑම් එක Python භාෂාවෙන් ලියන ප්‍රෝග්‍රෑම් එක මේ ඉන්පුට් ෆන්ක්ෂන් එකක් මේ ඉන්බිල්ට් ෆන්ක්ෂන් මේක ෆ්ලෝට් ආදානය කරනාගේ ඉන්පුට් එක ෆ්ලෝට් එකට කන්වර්ට් වෙලා තමයි w කියන වේරියබල් එකට එන්නේ. ඒතර මෙතන මේ උසට ආදානය කරන එක ඉන්පුට් ෆන්ක්ෂන් එකේ ෆ්ලෝට් වලට කන්වර්ට් වෙලා තමයි h වලට එන්නේ.
ඊට පස්සේ මේක ගණනය කරලා ඒ අගය BMI වල විචල්ලයට ගන්නවා. ඊට පස්සේ ඒක ප්‍රදානය කරනවා. අන්න ඒ විදිහට තමයි ළමයි මේකෙන්නේ. මෙහාටත් දැන් ළමයි ටිකක් ගොරවන ගතිය තියෙනවා. එහෙමනම් මම දැන් ඔයගොල්ලෝ මානිතාට මෙසේජ් එක දාන්න හෙට දිනේ ඔයගලන්ට 9:00 වගේද හැමෝටම එන්න පුළුවන්. කොහොමත් මම රෙකෝඩ් එකක් දාන්න ඕනේ ගැටලුවක් වෙන්නේ නැහැ. මම නිතායටත් දාන්නම්. මේ සම්බන්ධ ඊට කලින් දැන් ඔයගලන්ට මම ගෙදරදී කරන්න ඕන හෝම්වර්ක්ස් කීපයක් දෙන්නම්. ඒක කරන්න. එකක් තමයි ඔයගොල්ලෝ ත්‍රිකෝණයක දුන්නොත් ත්‍රිකෝණයක පාදයේ අගය සහ උස දුන්නොත් ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න ගැලීම් සටහනක් අනින්න. ඒ වගේ මම තව ගැටලු ටිකක් ඕගලන්ට දෙන්නම්. ඔය WhatsApp group එකට දාන්නම්. ඔයගොල්ලෝ ඒවට ගැලීම් සටහන් සහ ව්‍යාජකේත ලියන්න උත්සාහ කරන්න. Python කෝඩ් එක නම් දැම්ම ලියන්න අවශ්‍ය නැහැ. අපි Python භාෂාව මුලින් ඉඳන්ම ඉගෙන ගන්න ඕන. ඒට අදාළ ගැලීම් සටහන් ටික ඇඳලා හෙට පන්තිට සහභාගී වෙන්න ළමයි. අද ගොඩක් ළමයින්ට එන්න බැරිකම තිබ්බා. දැන් මටත් දැන් මෙහි ගොරවනවා ගොඩක් අදට. ඒකයි සමහරවිට ඕෆ් වෙනවා මේ ගොඩක් අදට යද්දි මෙහි ඕෆ් වෙනවා. හරි එහෙමනම්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක්. මං හෙට උදේ නැවත 9 කාල්ට වගේ ලින්ක් එක දානවා. 9:20 වගේ වෙද්දි පන්ති පටන් ගන්නවා.